අයිබෝවන් සුබ සන්ධ්‍යාවක්. පැත්තගත් ඇත්ත කියන හිරු රාත්‍රී 7 ප්‍රධාන පුවත් ප්‍රකාශය සමගින් මම බුද්ධිදානුකාපේ සිංහ. මම රෝෂණී විජේසූරිය. මුලින්ම අවධානය දවස උණුසුම් කළ සිරස්තල වෙත. විනිසුරුවරයෙකුට එරෙහි වැරදි තේරීම් කාරක සභාවකට විභාග කරන්න බැහැ. අභියාචනාධිකරණය කියයි. අභියාචනාධිකරණයේ ප්‍රකාශය පිළිබඳ කතානායකවරයාගේ ස්ථාවරය ලබන 8 වෙනිදා පාර්ලිමේන්තුවට. බාහිර පුද්ගලයෙකු අගවිනිසුරුදුරයට පත් කරන්න එපා. දේශහිතයිෂී ජාතික ව්‍යාපාරයෙන් ඉල්ලීමක්. රුපියල් ලක්ෂ 10ක අල්ලසක් ගත් රේගු අධ්‍යක්ෂවරයෙක් අත් අඩංගුවට. විනිසුරුවරයෙකුට එරෙහි වැරදි විභාග කිරීම සඳහා පාර්ලිමේන්තු තේරීම්කාරක සභාවකට බලයක් නොමැති බව අභියාචනාධිකරණය අද ප්‍රකාශ කළා. ඒ දෝෂාභියෝගයේ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් අර්ථ නිරූපණය උපුටා දක්වමින් දවසේ පුවත අගවිනිසුරුවරියට එරෙහිව ගෙනා දෝෂාභියෝගය විභාග කළ පාර්ලිමේන්තු තේරීම්කාරක සභාවට අධිකරණමය බලයක් නොමැති බව පවසමින් පෙත්සම් 7ක් පසුගිය නොවැම්බරයේදී අභියාචනාධිකරණයට ගොනු කෙරුණා. කෙසේ වෙතත් ඒවා පසුව අභියාචනාධිකරණය මගින් ශ්‍රේෂ්ඨාධිකරණයට යොමු කෙරුණේ ව්‍යවස්ථාපිත අර්ථ නිරූපණයක් ඉල්ලා සිටිමින්. ඒ අනුව පිටු 27කින් යුත් එම අර්ථ නිරූපණය පෙරේදා දිනේදී ලැබුණු අතර එය අද අභියාචනාධිකරණය මගින් ප්‍රකාශයට පත් කළා. පාර්ලිමේන්තුවේ පවතින ස්ථාවර නියෝගයන්හි 78 ඒ වගන්තියට අනුව අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝගය විභාග වූ අතර කෙසේ වෙතත් අද ප්‍රකාශ වූ ශ්‍රේෂ්ඨාධිකරණ අර්ථ නිරූපණයෙන් දැක්වෙන්නේ එම වගන්තිය ව්‍යවස්ථාවට පටහැනි බවයි. එසේම ස්ථාවර නියෝගයක් යනු නීතියක් නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණය පෙන්වා දී තිබෙනවා. එම නිසා ඒවා පදනම් කරගෙන පිහිට වූ පාර්ලිමේන්තු තේරීම්කාරක සභාව නෛතික නොවන බැවින් ඊට අධිකරණමය බලයක් නොමැති බවත් ශ්‍රේෂ්ඨාධිකරණ අර්ථ නිරූපණයේ සඳහන්. එබැවින් අගවිනිසුරුවරියට එරෙහි චෝදනා විභාග කළ යුත්තේ අධිකරණ බලෙහිමි මණ්ඩලයක් හෝ ආයතනයක් ස්ථාපිත කිරීමෙන් බව ශ්‍රේෂ්ඨාධිකරණයේ නිගමනයයි. මෙම අර්ථ නිරූපණය අභියාචනාධිකරණ සභාපති ශ්‍රී ස්කන්දරාජා, අනිල් ගුණරත්න හා AWV සලාම් යන ත්‍රිපුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල මගින් ප්‍රකාශ කළා. එම විනිසුරු මඩුල්ල නැවතත් ලබන 15 වෙනිදා අභියාචනාධිකරණයේ පෙනී සිටින ලෙස දන්වමින් පාර්ලිමේන්තු තේරීම්කාරක සභාවේ සමාජිකයින්ට හා කතානායකවරයාට නොතීසි නිකුත් කළා. අනතුරුව අගවිනිසුරුවරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින් මාධ්‍ය වෙත අදහස් පළ කළා. Supreme Court has determined ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුව කළා මේ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ පත්කිරීම ව්‍යවස්ථා විරෝධී බව. ඒක ව්‍යවස්ථාව උල්ලංඝනය කරන බව. ඒ වගේම දැන් අභියාචනාධිකරණය නොතිසි නිකුත් කරලා තියෙනවා වගඋත්තරකරුවන්ට ජනවාරි 15 වෙනිදා අභියාචනාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස. සමහර අය පවසනවා ව්‍යවස්ථාවටත් ඉහළින් පවතින ආයතන ලංකාවේ පවතිනවා කියලා. එහෙම දෙයක් නැති බව අද ශ්‍රේෂ්ඨාධිකරණය ඉතාමත්ම පැහැදිලිව ප්‍රකාශ කරලා තියෙනවා. ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාවට අනුව ව්‍යවස්ථාව අර්ථකථනය කරන්නට පුළුවන් එකම ආයතන ශ්‍රේෂ්ඨාධිකරණය පමණයි. ඉන් අනතුරුව අගවිනිසුරුවරිය විසින් ගොනු කළ පෙත්සම යලි සලකා බැලුණා. ඊට අද දිනේ ශ්‍රී ලංකා නිදහස් වෘත්තීය සමිති සම්මේලනයේ ලේකම් ඩී.සී. වීරසිරි හා නීතිඥ එස්.කේ. හේවගේ යන මහත්වරුන් අතරමැදි පෙත්සම් දෙකක් ගොනු කර තිබුණත් ඒවා ප්‍රතික්ෂේප වුණා. මැදිහත්කාර පාර්ශ්වකරුවන් දෙදෙනෙක් වෙනුවෙන් ඉල්ලීම් ඉදිරිපත් කරා. ඔවුන්ගේ ඉල්ලීම් වලට අවස්ථාවක් ලැබුණේ නැහැ. ඒ අනුව ගරු අධිකරණය කියා සිටියා එම කරුණු කියන් තිබෙනවා. ඒක නීතිපතිතුමා විසින් කියන්න පුළුවන් කියන තත්ත්වයට යටතේ ඔවුන් මැදිහත්කාර පත්සම් කරුවන් වශයෙන් ඔවුන්ට අවස්ථාවක් හම්බුන්නේ නැහැ. මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වන කතානායක හා පාර්ලිමේන්තු තේරීම්කාරක සභාවේ සමාජිකයින් හට අද පෙනී සිටින ලෙස අභියාචනාධිකරණය දන්වා තිබුණා. කෙසේ වෙතත් එය පිළිගනිමින් අද අභියාචනාධිකරණයේ පෙනී සිටියේ ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් හා දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආර් සම්බන්ධන් යන මහත්වරුන් පමණයි. මෙම පෙත්සම යලි ලබන සඳහා දින පෙරවරු 9:30ට කැඳවීමට නියමිත අතර එදිනට පෙනී සිටින ලෙස දන්වමින් මෙහි වගඋත්තරකරුවන්ට යලි නොතීසි නිකුත් කළා. නොතිසි නිකුත් කරන්න එකම හේතුව තමයි තමුන් කැමති නම් කියන්න දෙයක් ඇවිල්ලා කියන්න තියෙනවා නම් ඇවිල්ලා කියන්න කියලා තමයි නොතිසි නිකුත් කරන්නේ. ඉතින් කාටවත් කියන්න දෙයක් නැත්නම් විරුද්ධ නැත්නම් අධිකරණයේ රිට් ආඥාවක් නිකුත් කරනවට එන්න ඕනේ. දවසේ පුවත අභියාචනාධිකරණය අද ලබා දුන් තීන්දුව සම්බන්ධයෙන් කතානායකවරයා ඉදිරියේදී සිය ස්ථාවරය පාර්ලිමේන්තුවට දැනුම් දෙනු ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කිහෙලිය රඹුකැල මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ අද පැවති අමාත්‍ය මණ්ඩල දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින්. ගරු කතානායකතුමා ප්‍රකාශයක් කරාට පස්සේ තමයි පාර්ලිමේන්තුවේ ස්ථාවරය දේශපාලන පක්ෂ හැටියට ප්‍රකාශයට ලක් කරන්නට වෙන්නේ.
එතකන් මේ ගැන කතා කිරීම එහෙම නැත්නම් මේ ගැන පෞද්ගලිකව එක්කෙනාට තමගේ මතවාදය ඉදිරිපත් කරන්නට පුළුවන්. කතානායකතුමා කිව්වොත් මේක සම්පූර්ණයෙන්ම පිළිගන්නවායි කියලා. ඉතින් එතනනම් ඔබතුමාලාට කිසිම ප්‍රශ්නයක් නැහැ පව් වෙන දැන්. ආයි ප්‍රශ්න තියෙයි කියලා මං හිතනවා. මොකද ඔව් එච්චරයි. නෑ ගැටුමකට නෙමෙයි පොඩ්ඩක් නිකන් නෑ ආරම්භයක් නෙමෙයි මං හිතන්නේ අවසානයේ වගේ මත් දකින්නේ. අද අභ්‍යාචනාධිකරණයේ ලබා දුන් තීන්දුව සම්බන්ධයෙන් පක්ෂ කිහිපයක් මෙසේ අදහස් පළ කළා. ශ්‍රේෂ්ඨාධිකරණය පවසනවා නම් දෝෂාභියෝග වැඩපිළිවෙල ව්‍යවස්ථාවට පැටහැනි කියලා අපේ රටේ ඉන්න සියලු දෙනාම පාර්ලිමේන්තුව ඇතුළු එය පිළිගන්න ඕන. ඉතින් අපි රජයට කියන්නේ දැන් රජය කළ යුත්තේ මේ දෝෂාභියෝග ක්‍රියාවලිය ඉල්ලාස් කරගෙන ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව අනුව විනිවිද භාවයකින් යුත් දෝෂාභියෝග වැඩපිළිවෙලක් නව නීති මගින් සකස් කරලා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේ කියන ඉල්ලීම තමයි අපි කරන්නේ. මේ පාර්ලිමේන්තුව මේ අධිකරණය උත්තරීතරද මේවා සැබවින්ම සුදු පිරුවට වලින් වසා දමන ලද ඒ සැබෑ ස්වරූපයේ සංගවන ලද ආයතන හැටියට තමයි තිබෙන්නේ. ඒ නිසා මේ ගැටුම තවදුරටත් වර්ධනය වෙනවා අරුණ කොට සමනය වෙන්න ඉඩක් නැහැ. සමනය වීම සඳහා තිබෙන එකම විකල්පය ආණ්ඩුව දෝෂාභියෝගයේ ඉල්ලා අස් කර ගැනීම පමණක්මයි. ගැටලුවක් මොනවත් නැහැ. පාර්ලිමේන්තුව ඒගොල්ලන්ගේ කටයුතු කරනවා. අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අර්ථකථන කරන්න කාර්යභාරය දීලා තියෙන්නේ 125 වෙනි වගන්තිය යටතේ ශ්‍රේෂ්ඨාධිකරණයට පමණයි. ඉතින් ඒකයි දැන් ශ්‍රේෂ්ඨාධිකරණය කරලා තියෙන්නේ. රජය තව දුරටත් මේ ක්‍රියාදාමය ගෙනිච්චොත් ජනතාව මේකට විරුද්ධව නැගිටිය යුතුයි කියන මතය අපි ඉන්නවා. රජයේ හෝ වෙනත් දේශපාලනඥයින් මේ ක්‍රියාදාමයට උඩගෙඩි දෙනවා නම් මේ ක්‍රියාදාමයට ශක්තියක් එන්න හදනවා නම් ඒක අපි ඊටාම පිළිකුලින් හෙලා දකිනවා. රට වෙනුවෙන් රටේ යුක්තිය සාධාරණ වෙනුවෙන් මේ ක්‍රියාදාමය වහාම නැවැත්විය යුතුයි. දේශපාලන මැදිහත්වීම් අධිකරණයට කිරීම වහාම නැවැත්විය යුතුයි කියන ස්ථාවරය අපි ඉන්නවා. අපි සන්තෝෂ වෙන්න ඕන දේශපාලනඥයෝ හැටියට මේ රටේ අධිකරණයට හොඳ පණ තියලා තියෙනවා. මෙවැනි බලහත්කාර බලයක් දේශපාලන පිටියට ඇවිල්ලා තමන්ගේ බලතල පාවිච්චි කළා යොදන වෙලාවක නැගී සිටලා මෙන්න නීතිය ඕන නම් ක්‍රියාත්මක කරන්න තමුන්නාන්සලාට පාර්ලිමේන්තුව පාවිච්චි කළා හරි නීතිය ක්‍රියාත්මක කරනු කියලා කියන්න හයිය තිබිච්ච ගැන අපි සන්තෝෂයි. ව්‍යවස්ථාදායකයේ සහ අධිකරණය අතර මතුවී ඇති මෙම ගැටලු සහගත තත්ත්වය සම්බන්ධයෙන් අප විද්වතුන්ගෙන් විමසීමක් කළා. මේ රට තුළ ඇති වෙලා තියෙන මේ ව්‍යවස්ථාදායක අධිකරණය හා විධායක අතර තියෙන මේ ගැටලුව ජාත්‍යන්තර වශයෙන් ඒගොල්ලන්ට මැදිහත් වෙන්න පුළුවන් ආකාරයේ සාධකයක් විදිහට එහෙම නැත්නම් යම්කිසි හේතුවක් කර ගැනීමේ සම්පූර්ණ ඉඩකඩ තියෙනවා. දැන් එහෙම එවැනි තත්වයකට ගමන් කිරීමේ ඇමරිකානු ඇතුළු වෙනත් රටවල් ඔස්සේ නිකුත් වන ප්‍රකාශනයන් ඔස්සේ පැහැදිලි වෙනවා. ඒ නිසා මේක මෙතනින් එහාට නොගිහින් යම්කිසි ආකාරයකට විසඳා ගැනීම සඳහා දෙපාර්ශ්වයම සවිඥානිකව සහ ඒ වගේම අන්‍යෝන්‍ය අවබෝධයකින් එකඟත්වයකට පැමිණීම අපේ රටටත් ඒ වගේම අපේ රටේ සම්බන්ධ තියෙන ජාත්‍යන්තර ප්‍රතිරූපයටත් වඩාත්ම හොඳ වෙන්න පුළුවන්. විශේෂයෙන්ම එක්සත් ජාතික සංවිධානය වගේ ප්‍රමුඛත්වය දෙන්නේ මානව හිමිකම් වලට. ඒ නිසා ලංකාවේ අද ඇති වෙලා තියෙන මේ වාතාවරණය අන්තර්ජාතික ප්‍රජාවේ අවධානය යොමු වෙන්නේ ආණ්ඩුව අධිකරණයට කරන බලපෑම අසාධාරණයි කියන පැත්ත. මේ බලපෑම තුළින් මේ රටේ ජනතාවගේ මානව හිමිකම් උල්ලංඝනය වීම තවදුරටත් වර්ධනය වෙනවා කියන කාරණේ උඩ තමයි අන්තර්ජාතික ප්‍රජාව මේ ප්‍රශ්නේ දිහා බලන්නේ. ඒ නිසා දැන් ලංකාවේ පැවැත්වීමට නියමිතව තියෙන පොදු රාජ්‍ය මණ්ඩලයේ සමුළුව. ඒතකොට මේ සමුළුවට පවත්වන්නට අවස්ථාව ලැබෙයිද කියන කාරණේ. පොදු රාජ්‍ය මණ්ඩලයේ ප්‍රධාන රාජ්‍යයන් ඒ සමුළුවට සහභාගී වෙයිද කියන කාරණේ. ඒතකොට මේ බලපෑම මේ රටේ විශේෂයෙන්ම ආර්ථික ක්‍රියාවලියට ඒ තරම් යහපත් වෙයි කියලා මම හිතන්නේ නැහැ. මොකද අද වෙනකොටත් යුරෝපයේ රටවල් ආර්ථික යම් ආකාරයක ආර්ථික සම්බාධක පැනවීමේ තත්ත්වයක තමයි ඉන්නේ ලංකාවට. පාකිස්තානයට කරා වගේ දැඩි ලෙස සම්බාධක පැනවීමක් ලංකාවට කරන්න තියෙන ඉඩකඩ වැඩි. පාර්ලිමේන්තු කටයුත්තක් සම්බන්ධයෙන් විශේෂ අවසරකින් තොරව කිසියම් මන්ත්‍රීවරයෙකු අධිකරණය හමුවේ සාක්ෂි දී ඇතනම් ඊට එරෙහිව ක්‍රියා කළ හැකි බව නියෝජ්‍ය කතානායක චන්දිම වීරකොඩි මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ පාර්ලිමේන්තු සංකීර්ණයේ අද පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකදී. දෝෂාභියෝගයේ සම්බන්ධයෙන් අද පැවති නඩු විභාගය සඳහා මන්ත්‍රීවරුන් දෙදෙනෙකු අධිකරණය හමුවේ පෙනී සිටීම පිළිබඳ මතු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් නියෝජ්‍ය කතානායකවරයා මෙම අදහස් පළ කළා. දෝෂාභියෝග වාර්තාව අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ පෙත්සම්වල වග උත්තරකරුවන් හට අද දිනයේ අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නොතිස් නිකුත් කෙරුණේ පසුගිය දෙසැම්බර් 21 වෙනිදායි. ඒ
තමාට හෝ තමා විසින් පත් කරන කිසිදු කමිටුවක සමාජිකයෙකුට පිටස්තර ආයතනයකට නියෝග ලබා දීමට නොහැකි බවට කතානායකවරයා විසින් පාර්ලිමේන්තුව හමුවේ ප්‍රකාශයක් සිදු කර තිබෙන පසුබිමක් තුලයි. In appointing this committee, මෙම කමිටුව පත් කිරීමේදී කතානායකවරයා හැටියට අනුක්‍රම ව්‍යවස්ථාවේ 107 වෙනි වගන්තිය යටතේ ඇති බලතල යොදාගත්තා. මා විසින් පත් කරන ලද කමිටු සමාජිකයන් වක්කිය යුත්තේ අත්‍යන්තයෙන්ම කතානායකවරයා හැටියට මාහට පමණයි. පාර්ලිමේන්තුවෙන් පරිබාහිර පුද්ගලයෙකුට හෝ ආයතනයකට මාහට හෝ කමිටු සමාජිකයන්ට උපදෙස් දීමට හෝ නියෝග දීමට කිසිදු අධිකාරී බලයක් නැහැ. no person කෙසේ වෙතත් ඊට පෙර තමන් වෙත ලැබී තිබූ නොතිසි සම්බන්ධයෙන් ඊට පසු දිනද මන්ත්‍රීවරුන් කතානායකවරයාගේ අවධානයට ලක් කළා. කාරක සභාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටත් සුප්‍රීම උසාවියට කැඳවන්න සිතාසියවන්න අයිතියක් නැtei කියන එක සඳහන් කළාද අපිට මිටි එනවා දැන් සිතාසි නෝටිසි. ඒක නිසා මහලේකම්තුමා මගින් සුප්‍රීම උසාවියට මේ ඔබතුමාගේ තීරණය නිල වශයෙන් දැනුම් දෙන්න කියලා. මේ අතර දෝෂාභියෝග ක්‍රියාවලියෙන් අනතුරුව නිකුත් කෙරුණු වාර්තාව අභියෝගයට ලක් කරමින් අගවිනිසුරුවරිය අභියාචනාධිකරණය හමුවේ ගොනු කළ පෙත්සමේ වග උත්තරකරුවන් ලෙසද අදාළ තේරීම්කාරක සභා නියෝජිතයින් නම් කර තිබුණා. ඒ අනුව ඔවුන්ට නොතිසි නිකුත් කෙරුණත් ආණ්ඩුපක්ෂ නියෝජිතයින් සහ එක්සත් ජාතික පක්ෂ නියෝජිතයින් අධිකරණය හමුවේ පෙනී නොසිටි අතර මන්ත්‍රීවරුන් දෙදෙනෙකු පමණක් අද අධිකරණය හමුවේ පෙනී සිටියා. මම හිතනවා ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණයක් එක් කියලා. ප්‍රජාතන්ත්‍රවාදයේ තියෙන ඉඩ ප්‍රමාණයත් එක්ක හැසිරෙන ප්‍රශ්නයක් ඒක. මොකද ඒකාධිපතිවාදය නෙමෙයිනේ තියෙන්නේ. පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය තුල තියෙන ඉඩ කඩ අනුව වෙච්ච ව්‍යායාමයක් හැටියට මම දකිනවා. සාමාන්‍ය ජීවන විදිහට 8 වෙනිදාට පාර්ලිමේන්තුවේ කතානායකතුමාගේ ස්ථාවරයත් එක්ක තමයි මේ කරුණාස්කරණ සාකච්ඡා කරන්න සිද්ධ වෙන්නේ. කෙසේ වෙතත් නියෝජ්‍ය කතානායක චන්දිම වීරක්කොඩි මහතා පාර්ලිමේන්තු වරප්‍රසාද සම්බන්ධයෙන් අද පැවති මාධ්‍ය හමුවේදී පළ කළේ මෙවන් අදහසක්. පාර්ලිමේන්තු බලතල හා වරප්‍රසාද පනතේ 17 වෙනි වගන්තියේ තම පැහැදිලිව සඳහන් වෙනවා මන්ත්‍රීවරයෙකු හෝ පාර්ලිමේන්තුවේ නිලධාරී පාර්ලිමේන්තුවේ කටයුත්තක් සම්බන්ධව එහෙම නැත්නම් පාර්ලිමේන්තුවේ කමිටුවක යම් කාරණයක් සම්බන්ධව පිටස්තර ආයතනයක ඉදිරියේ සාක්ෂි දෙන්න අවශ්‍ය නම් පාර්ලිමේන්තුවේ විශේෂ අවසරයක් ලබා ගන්නවා. එහෙම සාක්ෂි දීමක් කළා තියෙනවා නම් 17 වෙනි වගන්තියේ උල්ලංඝනය වීමක් ඒ තුලින් සිදු වෙනවා. එවිට පාර්ලිමේන්තුවට හැකියාව තියෙනවා දෝෂ දර්ශනයට ලක් කිරීමේ යෝජනාවක් ඒ මන්ත්‍රීවරයා එරෙහිව ඉදිරිපත් කිරීමට පාර්ලිමේන්තුවට අපහාස කිරීමේ වෙනුවෙන් කටයුතු කරන්න. ගරු කතානායකතුමා මට ලිඛිතව දැනුම් දීමක් කරලා නැහැ උසාවිය යන්න එපා කියලා. මට කොයියම් අවස්ථාවකදීවත් කියලා නැහැ ශ්‍රේෂ්ඨාධිකරණය හෝ අභියාචනාධිකරණයට යන්න එපා ඒ වැරදි කියලා. ඒ නිසා තැන්වල නියෝජන කතානායකතුමා කරන ප්‍රකාශ කිසිසේත්ම වළංගු වෙන්නේ නැහැ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් විදිහට මගේ වගකීම වෙන්නේ අපේ වගකීම වෙන්නේ වෙන මොකක්වත් නෙමෙයි මේ රටේ ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන්න. ඒ නිසා මහජන නියෝජිතයෙක් විදිහට ජනතාව අපිට බලය දීලා තියෙන්නේ ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන්න. ඒ අර්ථයෙන් පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ ඔය කියන ඉනියා 3/2 බලය පාවිච්චි කරලා එහෙම ක්‍රියාමාර්ග ගන්න පුළුවන් නම් ගන්න උත්සාහ කරනවා නම් මේ රටේ ජනතාවත් එක්ක ඒ වෙනස් කරන්න අපි සටන් මගට බහිමු. එතුමා කියලා තිබ්බේ පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් පාර්ලිමේන්තු කටයුතු සම්බන්ධයෙන් අධිකරණයට ගිහිලා සාක්ෂි දුන්නොත් ඒක නීති විරෝධී ක්‍රියාවක් කියලා ඒක ඒ වගේ සාක්ෂි දෙන්නට ප්‍රථම කතානායකතුමාගේ අනුමැතිය ගන්න අවසරය ගන්න ඕනේ කියලා. මෙහි අද ඉදිරිපත් වුණ පාර්ලිමේන්තු මන්ත්‍රී දෙන්නෙක් සාක්ෂි දුන්නේ නැහැ. ඒ නිසා එතුමාගේ ඒ කියවීමට මේක අදාළ නැහැ. දෝෂාභියෝග තීන්දුව සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් අර්ථ නිරූපණයට එරෙහිව පාර්ලිමේන්තුව ක්‍රියා කළහොත් ඊට විරුද්ධව නීතිඥවරුන් ක්‍රියාමාර්ග ගන්නා බව ජනාධිපති නීතිඥ ශ්‍රීනාත් පෙරේරා මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ නීතිඥ සංගම් කිහිපයක් ශ්‍රේෂ්ඨාධිකරණ පරිශ්‍රයේදී මාධ්‍යට අදහස් දැක්වූ අතර වාරයේදී. නීතියට ගරු නොකරන කෙනෙක් සිටින්න හැකියාවක් නැහැ ප්‍රජාතන්ත්‍රවාදී රටක. නීතිඥ සාමූහිකයේ වශයෙන් අපි විශ්වාස කරනවා. මෙතෙන් පටන් රටේ හැම ආයතනයක්ම මේ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට ගරු කරයි කියලා. යම් හේයකින් එම ශ්‍රේෂ්ඨාධිකරණ ප්‍රකාශය සැලකිල්ලට නොගෙන ව්‍යවස්ථාදායකේ මේ යෝජනාව සම්මත කර ගැනීම සඳහා විවාදයකට යන්න ගියොත් අපි ඒ විවාද කරන පළවෙනි දිනයේදී දැවැන්ත මහජන විරෝධතාවක් මේ අලුත් කඩෙන් පටන් අරගෙන ගෙන යනවා. අභියාචනාධිකරණයට යන්නේ මේ තීන්දුවකට විරුද්ධව. තාම
පාර්ලිමේන්තු තේරීම් කමිටුව තීන්දුව දීලත් නැහැ තීන්දුව දෙන්නත් බෑ. ඒගොල්ලෝ තීන්දුවක් දෙන්නේ නැහැ. ඒගොල්ලෝ ඒ සොයා ගැනීම ඉදිරිපත් කරනවා පාර්ලිමේන්තුව. ඒ සම්බන්ධ වාදයක් යනවා පාර්ලිමේන්තුව. ජනාධිපතිතුමා තමයි තීන්දුව දෙන්නේ. මේකට විරුද්ධ වෙන්නන්ගේ නීති ක්‍රියාවලියේම මොහ පරස්පරයන් තියෙනවා. ඒක ඉතා පැහැදිලිව මේක පිටිපස්සේ බටහිර වමනාව තියෙනවා. බටහිරයන් ඉන්නවා. මේ අතර දේශහිතයිශී ජාතික ව්‍යාපාරය අද පැවති මාධ්‍ය හමුවකදී පැවසුවේ වත්මන් අගවිනිසුරුවරිය ඉවත් කිරීමෙන් පසු බාහිර පුද්ගලයෙකු එම තනතුරට පත් නොකළ යුතු බවයි. මෙතුමිය ඉවත් කිරීමෙන් පසුව මෙතුමියටත් වඩා චෝදනාවලට ලක්වෙච්ච හිටපු නීතිපතිවරයෙක් පත් කරන්න උත්සාහ ගන්නවයි කියන ආරංචියක් සමාජයේ පැතිරෙනවා. ඒක හොඳ දෙයක් නෙවෙයි. ඒ පුද්ගලයාට එරෙහිව මේ වෙනකොට සුප්‍රීම අධිකරණයේ නඩුවක් විභාග වෙනවා කෝටි ගණනක් රජයට බදු අහිමි කරන්න දායක වීම සම්බන්ධයෙන්. මේ රජය යම් අවස්ථාවල එවැනි මෝඩ වැඩ කරලා තියෙනවා. මොකද එහෙම කරොත් මේ දෝෂාභියෝගයේදී රජයට පක්ෂපාතව එක පෙළට ඉටගෙන ඉන්න මහජනයා ඉදිරියේ ආණ්ඩුවේ රෙදි ගැලවිලා යනවා. ආණ්ඩුවේ රෙදි විතරක් නෙවෙයි අපි වගේ සංවිධානවලත් රෙදි ගැලවිලා යන්න පුළුවන්. ඔබ නැවතත් පැත්ත ගියත් ඇත්ත කියන හිරු ප්‍රවෘත්ති සමගින්. පෑලියගොඩ මාළු වෙළඳපොළත් උත්තරීතරයි කියලා අනුර දිසානායක මන්ත්‍රීවරයා කියනවා. ඒ ඇයි කියලා දැනගනිමු. රට වට කර බැන්දත් කට වට කර වඳින්න බැරි වැට නැති කටෙන්. ඉදිරි කාලේ එන්නට තියෙන බරපතල ප්‍රජාතන්ත්‍ර විරෝධී පියවරයන්ගේ වෙනුවෙන් Tamanට හීලෑ අධිකරණ නායකයෙක් අද අවශ්‍ය වෙලා තිනවා. ඒකයි මේ උත්සාහය. දේශපාලන වශයෙන් බංකොලොත් වෙලා ඉන්න උදවියගේ උමනා එපාකම් ඉෂ්ට කරන ක්‍රමවේදයක මේ නියැලලා ඉන්නේ. මේ කරන්නේ දැනම අනුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරන එක. ආණ්ඩුවට කිව්වත් ඕයනි මෝඩ වැඩක් කරන්න එපා. පසුබහින්න පුළුවන් මාවත් තියෙනවා මෙන්න ඇරලා. මෙන්න මෙහෙම දීලා මේ විදිහට යන්න පුළුවන් බලට කියලා ඒවවත් පිළිගන්න කැමති නැහැ. ඉදිරියට ගිහිල්ලා මේගොල්ලෝ බිහිසුණු ක්‍රියාමාර්ගයකට යනකොට නැගී සිටින ජනතා බලවේගය ඇති වෙමින් තිබෙනවා. මිනිස්සුන්ට පුළුවන් මේ ආණ්ඩුවේ ඉන්න අපි ඉවත් කරන්න ඕන වෙලාව. මේ ආණ්ඩුව වැටෙන්නේ කවදා හරි. අපි විසින් වැටරොත් ඇරෙන්න කාටවත් මේ ආණ්ඩුව පෙරලන්න බෑ. මේ ආණ්ඩුව විපක්ෂයකට පෙරලන්න පුළුවන් ආණ්ඩුවක් නෙවෙයි. මේ එක පැත්තක් විතරයි. ආණ්ඩුව මේ කරන විකාර වැඩ නවත්තලා ජනතාව වෙනුවෙන් හිතන්න ඕන කාලය ඇවිල්ලා තිබෙනවා. ආණ්ඩුව ආරක්ෂා කරන්න කතා කරන හැම වචනයක් පාසාම අහිමි වෙන්නේ මේ රටේ ජනතාවගේ අයිතිවාසිකම්. ඡන්දේ කාලයට විතරක් ජනතාව ස්වාමිවරු ඡන්ද කාලෙන් පස්සේ ජයග්‍රහණය කරන දේශපාලනඥයෝ තමයි ස්වාමිවරු වෙන්නේ. ඒක හැටි ප්‍රශ්නයක් පැලගෙන කවුද උත්තරීතර කියලා. දැන් මේ රෝහලේ උත්තරීතර වෛද්‍යවරයා. පළාත් සභාවේ උත්තරීතර මහෑම. මොකද ඒක ජනතාව ඡන්දෙන් දීලා තියෙන වැඩිම මනාපරන් තියෙනවා. එතුමාට ඒක හම් වෙනතර එයා තමයි උත්තරීතර. රටේ උත්තරීතර ජනතාව එක අපිට ලබා දීලා තියෙන අපි. මේක කොයිද උත්තරීතර වෙන්නේ? මේක උත්තරීතරන් මේට වඩා උත්තරීතර වෙන්න ඕන පෑලියගොඩ මාළු මාකට්. මේ මාළු කෑලිත් විකිනෙන්නේ මේ විදිහට තමයි. ඒ විදිහට අලවි වෙන, ඒ විදිහට එක එක පන්නේ ලංසු තබන පාර්ලිමේන්තුවක් මේක. ගොඩක් අය කතා කරන්නේ මේ එතුමිය වැරදි කරලා තියනවාද? දෝෂාරෝපණ මොනවද කියලා බලන්න. ඒව ඇත්තද නැත්තද කියලා කවුරුත් කතා කරන්නේ ඒක ඔක්කොම යට ගන්න. කණ්ඩෝන උනහම කබරයා තලගොරයා කරගන්න න්‍යාය මත ඒව වෙනස් කරනවා. හැම ප්‍රශ්නයකම මුල මේ ආණ්ඩුවේ ගැට්ටෝ. කොහෙන් හරි එකක් ගියලා කන් ගැට්ටයි කිය, අර ගැට්ටයි කිය, මේ ගැට්ටයි කිය, පස්සේ පැත්තේ ගැට්ටක් විතරයි දෙන්නේ නැත්තේ. මෙතෙක් කිසිදු මාධ්‍යයක් ඔස්සේ හෙළි නොකිරුණු විශාලතම මුදල් වංචාවක සුළුමුළු හෙළිකිරීමේ පළමු පියවර ඊයේ හිරු CIA තුළින් ආරම්භ කෙරුණා. රට පුරා විසිරුණු මෙම ක්‍රියාදාමයේ තවත් පියවරක් පිළිබඳවයි අද CIA විශේෂාංගයෙන් හෙළි කෙරෙන්නේ. කුරුණෑගල මල්ලවපිටියේ පිහිටි නිවසක සිදු කෙරෙන මෙම ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය පිළිබඳ තොරතුරු ඊයේ CIA තුලින් අප ඔබට හෙළි කළා. අසේල නමින් පෙනී සිටින බන්දු සහ සලාම් නමින් හඳුන්වන මුදල් මුද්‍රණය කරන පුද්ගලයා එම ක්‍රියාවලිය සිදු කරන ආකාරය ඔවුන් අපට පෙන්වූ ආකාරයයි මේ. නෝට්ටු ප්‍රමාණයට සකස් කර ඇති වීදුරු කැබැල්ලක නෝට්ටු අලවා ඊට සුදු කොළ දෙකක් අලවා රසායනික ද්‍රව්‍ය යෙදීමෙන් ව්‍යාජ මුදල් නිපදවන බවටයි ජාවාරම්කරුවන් මවා පෙන්වන්නේ. මේ ව්‍යාජව නිෂ්පාදනය කළ බව කියන නෝට්ටුවක්. සියලු රහස් සලකුණු මෙම නෝට්ටුවේ දක්නට ලැබුණත් එහි පාට අඩු බවක් දක්නට ලැබෙනවා. හැම ප්‍රින්ට් එකක්ම පොඩ්ඩක් අඩුවෙන් ඉන්නේ. මේක ඔයාගේ කම. මේ ටිකයි බලන්න. ජාවාරම්කරුවන් පවසන්නේ ශ්‍රී ලංකා මහ බැංකුව ලෙස සටහන් ව ඇති උඩු කොටසේ පාට අඩුවීම හැරෙන්නට අන් සියල්ල ව්‍යාජ නෝට්ටුවේ ඇති බවයි. ඔක තමයි වෙනස. ඒක හදන්න පුළුවන් නම් ඕගොල්ලෝ ඕනේ නැහැ. තව හදන්න කිව්වොත් බොඳ වෙනවා. ගනුදෙනුවට එන පුද්ගලයන්ගේ විශ්වාසය දිනා ගැනීමට සිත් ගන්නා සුළු කතා පැවසීමටත් ජාවාරම්කරුවන් සූක්ෂම වනවා. 5000 ඕනද 2000 ඕනද කියලා මට
පොලෙන් කියන්නේ. දැන් ඔයාලට 5000 බලන්න ඔයා කියනවා අපි කියන්නේ 5000 අපිට 5000 ඕන. ඒව විතරයි හැටවම ඔව් 100ක් දාන්න ඒව එකක් මාත්‍ර බිස්නස් කරා කියන්නේ. ඊට පස්සේ ඔයා එන්න ඕනේ. මගේ account එකට ඔයා දාන්න. එන්නට පොට දාන්න. මම දාන්න. ව්‍යාජව මුද්‍රණය කරන බව පැවසූ මේ මුදල් නෝට්ටුව අප ශ්‍රී ලංකා මහ බැංකුවේ ව්‍යවහාර මුදල් අංශයට ලබා දුන්නේ පරීක්ෂා කිරීමටයි. එහිදී එය මහ බැංකුවෙන් නිකුත් කළ නීත්‍යානුකූල එකක් බව හෙළි වුණා. එසේනම් සිදුවන්නේ කුමක්ද? ගනුදෙනුකරු ලබා දෙන නෝට්ටුවට අමතරව නව නෝට්ටු දෙකක් ජාවාරම්කරුවන් විසින් ව්‍යාජව මුද්‍රණය කරන බව හඟවා ගනුදෙනුකරුට ලබා දෙනවා. එම නෝට්ටුවල පාට අඩුවීමට හේතු වන්නේ මෙම ක්‍රියාවලියට නෝට්ටු ඇතුළත් කිරීමට පෙර වතුරේ දමා මැදීම නිසාවෙන්. පළමු පියවරේදී බොහෝ විට ඔවුන්ට අහිමි වන්නේ රුපියල් 1000කට අඩු ප්‍රමාණයක්. නමුත් ඒ තුලින් ගොඩනගා ගන්නා විශ්වාසය හරහා දෙවැනි පියවරට ගනුදෙනුකරු පොළඹවා ගන්නවා. ඒ තොරතුරු හෙට CIA තුලින් බලාපොරොත්තු වන්න. පරිභෝජනයට නුසුදුසු රුපියල් කෝටි 2ක් පමණ වටනා සීනි තොගයක් අද සේදවත් සීනි කර්මාන්තශාලාවේ තිබී සොයා ගැනුණා. එම සීනි තොගය කිලෝග්‍රෑම් 1,88,750ක්. පරිභෝජනයට නුසුදුසු ආනයනික සීනි කිලෝග්‍රෑම් 1,88,750ක් පාරිභෝගික සේවා අධිකාරියේ විශේෂ විමර්ශන ඒකකයේ විසින් වෙල්ලපිටිය සේදවත ප්‍රදේශයේ තොග ගබඩාවක තිබී අද සොයාගත්තා. එම ඒකකයේ ස්ථානාධිපති ප්‍රදීප් කළුතරාරච්චි මහතා සඳහන් කළේ ලැබුණු පැමිණිල්ලකට අනුව මේවා සොයාගත් බවයි. අදාළ සීනි තොගය බ්‍රසීලයෙන් ආනයනය කර ඇති අතර ඒවායේ වැලි මිශ්‍ර වී ඇති බව සහ මනුෂ්‍ය පරිභෝජනයට නුසුදුසු බවට නාගරික රස පරීක්ෂක වාර්තාවේ සඳහන්ව ඇති බව පාරිභෝගික සේවා අධිකාරිය සඳහන් කළා. බ්‍රසීලයෙන් ආනයනය කරන ලද දුඹුරු සීනි කිලෝග්‍රෑම් 1,88,750ක ප්‍රමාණයක් සම්බන්ධව පාරිභෝගික අධිකාරිය මේ වෙන විට තඩංගුවට අරන් තියෙනවා. අපි මෙම සාම්පල් නාගරික රස පරීක්ෂණ වෙත ඉදිරිපත් කළා. ඒ අනුව මෙම සීනි වල වැලි ප්‍රතිශතය ඉතා ඉහළ අගයක් තිබෙන බව සීනි කිසිසේත්ම ආහාරයෙන් නුසුදුසු බව එම වාර්තාවේ පැහැදිලිව සඳහන් වෙලා තියෙනවා. මේ අතර ගලේවිල පුවක්පිටිය ප්‍රදේශයේ ස්ථාන දෙකක පරිභෝජනයට නුසුදුසු අර්ථාපල් ඇසුරුම් කරමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනුණා. පාරිභෝගික සේවා අධිකාරිය සඳහන් කළේ එහි තිබී අර්ථාපල් කිලෝග්‍රෑම් 10,000ක් පමණ සිය බහරයට ගත් බවයි. ඒවා සියල්ලම පණුවන් සහිත ඕජස් ගලන පරිභෝජන නුසුදුසු අලස් තොගයක් හම්බුනේ. මේට ඉහතදී දඹුල්ලේ කරන ලද වැටලීමකින් ලැබුණු තොරතුරු අනුව අපි පරීක්ෂණ පවත්වාගෙන යන අතරතුර පිටකොටුවෙන් ලබාගත් පුද්ගලයෙකුගෙන් තමයි මේ ප්‍රදේශයටත් ඒවා පැමිණලා තියෙන නම් තැනකින් ඇසුරුම් ගෙනල්ලා ඒවට ඇසුරුම් කරලා තෝරන ලද කුණු වෙච්ච අල විකිණීමට ඉදිරිපත් සාමාන්‍ය පවතින මිලට වැඩියෙන් මිල ගොඩක් පහළට දාලා තමයි විකුණන්නේ. ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් මිලියන 1 අල්ලසක්ගත් රේකු අධ්‍යක්ෂවරයෙකු අද අල්ලස් කොමිසමේ අත්අඩංගුවට පත් වුණා. දැන් රටවටා හිරෝ. රටවටා හිරෝ. අනුරාධපුර දිස්ත්‍රික්කයේ මහවැව් 11ක් මේ වන විට වාන් දමමින් පවතින බව අනුරාධපුර කලාප වාරිමාර්ග අධ්‍යක්ෂ ලලිත් දල්විස් මහතා පවසනවා. නාචදුව වැවේ වාන් දොරටු දෙකක්ද අඩි 4.5 බැගින් අද සවස විවෘත කළා. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද සියානා වැකිය මගින් පැවසුවේ යළිත් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි ඇති විය හැකි බවයි. අධිකරණයේ ස්වාධීනතාව ආරක්ෂා කරන ලෙසට බල කරමින් ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය අද කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ ඉදිරිපිට විරෝධතාවක නිරත වුණා. රුහුණු විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ සිසුන් 3 දෙනෙකුට බාහිරින් පැමිණි පිරිසක් පහර දුන් බවට චෝදනා කරමින් එම විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය අද විරෝධතාවක නිරත වුණා. උඩවලවේ සිට ගඟේ යායට යතුරු පැදියකින් යමින් සිටි මහවැලි අධිකාරියේ ශේෂ්ත්‍ර නිලධාරිනියක් උඩවලව දකුණු ඇලට වැටි අනතුරට ලක්වීමෙන් මිය ගොස් තිබෙනවා. මෙලෙස මියගියේ 42 වන වියේ පසු වූ චමිලා අතුකෝරළ නැමැති දෙදරුමවක්. මට්ටකුලිය මල්වත්ත පාරේ කුලී නිවසක සිටි කාන්තාවක් පිළිස්සීමකින් මිය ගොස් ඇති අතර මෙය සියදිවි හානි කර ගැනීමක්ද නැතහොත් ඝාතනයක්ද යන්න මෙතෙක් පොලිසිය අනාවරණ කරගෙන නැහැ. රටවටා හිරෝ. ඔබයාලිත් හිරු ප්‍රවෘත්ති සමගින් දැන් විදේශ පුවත්. නවදිල්ලි බස් රථයක් තුළදී 23 හැවිරිදි වෛද්‍ය ශිෂ්‍යාවක් දූෂණයට ලක් කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් 5 දෙනෙකු පළමු වරට අද අධිකරණයට ඉදිරිපත් කෙරුණා. අදාළ නඩු විභාගයේදී චෝදිතයන් වෙනුවෙන් කිසිදු නීතිඥවරයෙකු පෙනී සිට නැහැ. ඒ පිළිබඳ තොරතුරු සහ තවත් පුවත් සමගින් දැන් ලෝ වටා හිරු. ලොව වටා හිරු.
දූෂණ චෝදනාව මත පුද්ගලයන් 6 දෙනෙකු නවදිල්ලි පොලිසිය අත්අඩංගුවට ගත් අතර වෛද්‍ය ශිෂ්‍යාව මිය යාමත් සමග ඔවුන්ට මිනිමැරුම් චෝදනාව මත නඩු පැවරීමට ඉන්දිය බලධාරීන් පියවර ගත්තා. විදෙස් මාධ්‍ය පවසන්නේ එල්ල වී ඇති චෝදනා ඔප්පු වුවහොත් අදාළ සැකකරුවන්ට මරණීය දණ්ඩනය නියම වනු ඇති බවයි. සිරියාවේ ඩැමස්කස් නගරයේ ඉන්ධන පිරවුම් හලකට එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් 30 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මේ ප්‍රහාරය එල්ල වී ඇත්තේ ඉන්ධන පිරවුම් හල කාර්යබහුලව තිබූ අවස්ථාවකදී. සිරියානු ජනාධිපති බෂාර් අල් අසාද්ට පක්ෂපාතී කණ්ඩායමකට අයත් යුද ගුවන් යානයකින් මේ ප්‍රහාරය එල්ල වී ඇති බව පැවසෙනවා. ස්පෝර්ට්ස් කෝණ සමගින් ක්‍රීඩා පිටිය තොරතුරු ගෙනෙන්නේ වින්දන ප්‍රසාද්. Hero Sports Corner. සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඕස්ට්‍රේලියාව අතර අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය අද ආරම්භ වුණා. මේ තරගය පැවැත්වෙන්නේ ඕස්ට්‍රේලියාවේ සිඩ්නිහිදී. තරගයේ කාසියේ වාසිය දිනාගත් ඕස්ට්‍රේලියානු ක්‍රිකට් නායක මයිකල් ක්ලාක් පළමුව පන්දුට පහර දීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට ලබා දුන්නා. ශ්‍රී ලංකා ක්‍රීඩකින් අද දිනය නිමවන විට පළමුවෙනිම සඳහා සියල්ලන් දැවී ලකුණු 294ක් රැස් කළා. ටීඑම් ඩිලිෂාන් ලකුණු 34යි. මහලි ජයවර්ධන 144 වන ටෙස්ට් අර්ධශතකයේ ලෙස ලකුණු 72ක් ලබා ගත්තා. ඔහු විදේශ රටකදී අර්ධශතකයක් ලබා ගත්තේ වසර 3කට පසුවයි. ලහිරු තිරිමාන්න ලකුණු 91ක් රැස් කළා. මෙය ඔහුගේ ටෙස්ට් ඉනිමක වැඩිම ලකුණු සංඛ්‍යාවයි. දිනේෂ් චන්දිමාල් ලකුණු 24කට දෙවී ගියා. පන්දු යැවීමේදී ජැක්සන් බර්ඩ් කඩලු 4ක් සහ මිචෙල් ස්ටාක් කඩලු 3ක් බිඳහෙළුවා. කෙලිබිම උණුසුම දකින්නට යලිත් හමු වෙමු රාත්‍රී 9:30ට හිරු ස්පෝර්ට්ස් කෝනර් සමගින්. Hero Sports Corner. හිරු රාත්‍රී 7 ප්‍රධාන පුවත් ප්‍රකාශයමින් නිමාවට පත්වනවා. පැත්තක් නැතුව ඇත දැනගන්න ඔබේ ජංගම දුරකථන ජාලය අනුමතිරේ දිස්වන පරිදි හිරු ප්‍රවෘත්ති SMS සේවාව සක්‍රිය කරගන්න. යලිත් හමු රාත්‍රී 9:30ට. ආයුබෝවන්.